සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ සුපින්වත් සකල විද ලෝක සත්වයන් වෙනුවෙන් අපි මෙතෙන් සිට බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනය ආරම්භ කරන්නට සූදානම්. සුපින්වත්නි, අද දවසේදී ධර්මානුශාසනාව පවත්වන්නට අපගේ පුණ්‍යවන්ත ධර්මාසන මස්තකයට වැඩමවා වදාළ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම sannivedanaya කිරීමේ අරමුණින් තම සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ගාල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද පුරාණ විහාරස්ථානයේ දානශීල භාවනා සමිතියේ පින්වත් පිරිසක් විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ වෙනුවෙන් නැවත වරක් සාදුනාද පවත්වා নমස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං
සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාධු සාධු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාධු සාධු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස තථාගතප්පවේදිතෝ ධම්මෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝති වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂීව බෞද්ධයා නාලිකාවට පැමිණි පින්වතුනි ඒ වගේම රටවැසිව ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරන පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විවෘත වූ විට බබලන්නේය වැසුණු විට බබලන්නේය එසේත් නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මය බබලන්නේ වැසුණු විට නොවේ විවෘත වූ විටය කියන තේරුම කියවෙන මාතෘකා පාඨයක් තමයි අද දවසේ ධර්මදේශනාව සඳහා යොදා ගනු ලැබ ඇත්තේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳවද උන්වහන්සේගේ ධර්මස්කන්ධය පිළිබඳවද උන්වහන්සේගේ චරිතය පිළිබඳවද උන්වහන්සේගේ චරිතය හා අනුබද්ධ වූ ආශ්‍රිත චරිත පිළිබඳවද සංස්කෘතික බෞද්ධ භාවය පිළිබඳවද ආගමික භාවය පිළිබඳවද තාම කෙටියෙන් කරුණු රැසක් කියන්නට බලාපොරොත්තුවෙන් තමයි මේ මාතෘකාව තෝරා ගනු ලැබ තිබෙන්නේ. ඔබ දන්නවා ඊටමත් පැහැදිලිවම අපට පේනවා අපේ ලෝක ස්වාමී තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ අපි හදාගෙන වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පින්තූරය ඇඳගෙන අපි වන්දනාමාන කරනවා. පුද පූජා පවත්වනවා. මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ප්‍රතිමා වහන්සේ උන්වහන්සේගේ පින්තූරය ඇඳපු කිසි කෙනෙක් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ නොදැකපු අය කොහොමද පිළිම වහන්සේ නමක් නෙලන්නේ? ඒ නෙලන පිළිම වහන්සේ හැබෑවටම බුදුහාමුදුරුවන්ගේ ලෝක ස්වාමී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේය. ඒ මේ ප්‍රතිමාවය ඒ මේ රූපයමය කියා අපි කොහොමද පිළිගන්නේ? හැබෑවටම බුදු පිළිම වහන්සේ හරියට නිර්මාණය කරගන්නට තරම් වත් නොහැකි වී නම් බුදුරජාණන් වහන්සේ නොදුටු පිරිසකට කොහොමද බුදුරජාණන් වහන්සේ චිත්ත
චිත්‍රයකට හෝ චිත්‍රපටයකට හෝ වෙනත් ආකෘතියේ හෝ නිර්මාණයක් කිරීමට හැකියාව ලැබෙන්නේ. මේක ටිකක් විවාදාපන්න මාතෘකාවක්. ඔක්කාක රාජවංශයේහි ගෞතම ගෝත්‍රයේහි ශාක්‍ය වංශයේහි සුද්ධෝදන මායා යන දෙපළට දරුව උපන්න ගෞතම ගෝත්‍රීය සිද්ධාර්ථ නම් වූ ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ටතම චින්තකයා තමයි බුදු කියන පදවියට පත් වුණේ. උන්වහන්සේගේ දැනුම, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ මහා ප්‍රඥාව කොහොමද අඳින්නේ? උන්වහන්සේගේ මහා කරුණාව කොහොමද අඳින්නේ? උන්වහන්සේගේ බුද්ධත්වය කොහොමද හදන්නේ? උන්වහන්සේගේ පාරමිතා පරිචය කොයි විදිහටද අඹන්නේ? ඒ කිසිවක් කළ හැකි දේවල් නෙවෙයි. ඒ කිසිවක් කළ හැකි දේවල් නෙවෙයි. නම් එය නොකළ හැක්කක්. සුදවුන් රජුද නොදුටු, මායා දේවියද නොදුටු, යසෝදරාවන් හෝ අවම වශයෙන් රාහුල හාමුදුරුවන්වත් නොදුටු අපට කොහොමද බුදු පිළිම වහන්සේ නිර්මාණය වෙන්නේ? කාරුණික පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම වීම සංස්කෘතික වැඩක්. අද වෙනකොට බුදුහාමුදුරුවෝ සිතුවම් පටයකට, චිත්‍රපටයකට නැගුණා වුණත් කොහොමද අපි අර මහා කරුණාව චිත්‍රපටයට නගන්නේ? චිත්‍රපටයකට වේවා, චිත්‍රයකට වේවා නගන්න පුළුවන් වෙන්නේ මිනිසකුගේ නම්, කතා බහ, හැසිරීම් රටා ආගිය තැන් පමණයි. ඒ භෞතික වූ ශරීරයත් භෞතික වූ චර්යාවත් පමණක් චරිතය නොවේ. ආන්න ඒක නිසා තමයි අපේ බුදුහාමුදුරුවන්ගේ පිළිම වහන්සේ නිර්මාණය කරන්නට මථුරා, ගාන්ධාර, අමරාවති සම්ප්‍රදායයන්ගෙන් බැරි වුණ තරම් ලොකු හැකියාවක් අනුරාධපුරයේ සමාධි බුදු පිළිම වහන්සේ නෙළූ ශිල්පියාට තිබුණි. අනුරාධපුරයේ සමාධි බුදු පිළිම වහන්සේ නෙළූ ශිල්පියා තරම් බුදුහාමුදුරුව අවබෝධ කරගෙන, උන්වහන්සේ පිළිබඳ මැනවින් දැනගෙන කිසියම්ම ශිල්පියෙක් නැහැ බුදු පිළිම නෙළූ. එයයි එහෙම කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ ඇඟ ගැන කිසිම ආකාරයක උවමනාවකින් නෙවෙයි ඒ පිළිම වහන්සේ නෙලලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ චර්යාවත්, මහා ප්‍රඥාවත්, මහා කරුණාවත් පිළිබිඹු කරන්නයි ඒ මූණ නිර්මාණය කරලා තියෙන්නේ. නිකමටම ආයෙත් සරයක් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහාවේ පින්තූරයකින් හරි බලන්න පුළුවන් නම් හොයන්න කෝ මේ බුදු බඳෙහි
සිවුර කියලා. අවම වශයෙන් සිවුර නෙලලා නැහැ. සිවුර හැඩ, සිවුරේ තාලේ, සිවුරේ රැලි ඒ බුදු පිළිම වහන්සේගේ නෙලලා නැහැ. ඇයි? ඒ අනුරාධපුරයේ ශ්‍රී ලාංකික බෞද්ධ ඥාන සම්භාරයෙන් වැඩි පිළිම ශිල්පියාට බුදුහාමුදුරුවෝ බැහැරින් පෙරවා සිටි සිවුර වැදගත්ුනේ නෑ. සිවුරක් ඇඟේ ඇති බව පමණක් සංකේතවත් කිරීම සඳහා පමණක් දකුණු අත යටින් එක රේඛාවක් නෙලලා තියෙනවා සිවුරක් ඇතැයි කියන්න විතරයි. ඒ සිවුරේ බාහිර අංග ලක්ෂණ රැලි කිසිවක් ඒ අනුරාධපුර ශිල්පියාට උවමනා වුණේ නෑ පින්වත්. හැබැයි ඒ පිළිමේ මූණ දිහා බලාපුවාම දැනෙන මේන්න මේ කාරණා ආයෙත් සැරයක් සමාධි බුදු පිළිම වහන්සේගේ මූණ දිහා බලාගෙන තියනවාද කියලා බලන්ට හොඳයි. මහා කරුණාව ඒ මූණේ තියෙනවා. මහා ප්‍රඥාව ඒ මූණේ තියෙනවා. මහා විද්වත්කම ඒ මූණේ තියෙනවා. මහා පෞරුෂය ඒ මූණේ තියෙනවා. මහා සුවිසුද්ධ සීලවන්ත භාවය ඒ මූණේ තියෙනවා. තාදී ගුණයන්ගෙන් යුක්ත බව, අකම්පිත බව, අෂ්ට ලෝක ධර්මයන්ගෙන් නොසැලෙන බව ඒ මුහුණේ තියෙනවා. කාරුණික පින්වත්නි, ඒ මහා ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ ආර්ය අෂ්ට අංගික මාර්ගය දේශනා කළ, සම්මා දිට්ඨිය දේශනා කළ, ආර්ය සත්‍ය හතර දේශනා කළ, සාන්දෘෂ්ටික භාවය මැනවින් පැහැදිලි කළ, තමන්ගේ ආත්මය ඇතැයි නැතැයි කියන එක පිළිබඳ මනා ඥානයකින් කටයුතු කළ දැවැන්ත පෞරුෂ ඥානය සහ සවිඥානික භාවය අර මූණෙහි මැනවින් තියෙනවා. හිසේ කෙස් නැහැ. කෙස් රොද නැහැ. කෙස් වල අලංකාරය ඒකේ නැහැ. පහලට එල්ලා වැටෙන මනස්කාන්ත කන් දෙකක් එහි නෑ. මා කියන්නට උත්සාහ කළේ බුදුහාමුදුරුවෝ නිර්මාණය කරන්න නම් උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් චර්යාසේම අර උන්වහන්සේගේ මහා ගාම්භීර ප්‍රඥාවත් කරුණාවත් අකම්පිත පෞරුෂයත් ඒ මූණේ තියෙන්නම ඕන. යමෙක් මේ බුදු බඳ ඊ타ම රූමත් ලලනාවකගේ අඟ පසඟ සේ නිමවන්නේ නම්, ඊ타ම ලයාන්විත අතපය ඇඟිලි එහි නිර්මාණය කරන්නේ නම්, අර මහා දැවැන්ත පෞරුෂය වෙනුවට සුන්දර භාවයක් මැවෙනවා. ඒක ඇත්ත නෙවෙයි. ආන්න ඒක නිසායි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ද නැවත නැවත සිටිය යුතු වන්නේ සහ බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයන් කරද්දී වඩාත් අර්ථ සම්පන්නව කළ යුතු වන්නේ කාරුණික පින්වත්නි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සක්කාය දිට්ඨිය, එහෙමත් නැත්නම් සත්කාය දෘෂ්ටිය, තමන් ඇත මම ඇත, මේ ඉන්නේ මමය, මේ තියෙන ලෝකය මාගේය, මේ උපභෝග පරිභෝග වස්තු මාගේය කියන හැඟීම නම් වූ සක්කාය දිට්ඨිය, ඒ වගේම
ලෝකය මනවින් තේරුම් ගන්නට පහදා දුන් යාන්ත්‍රණය වන අෂ්ටාංගික ආර්ය මාර්ගය සහ චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානය කොහොමද පින්වත්නි රූගත කරන්නේ? ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පින්තූරය ගැනයි මා මෙතෙක් වෙලා කතා කළේ. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් චර්යා ධර්ම නැවත නැවත හොයලා බලන්න, අධ්‍යයනයකට බලන්න කොයි තරම්නම් මානුෂික වූ, කොයි තරම්නම් මනුෂ්‍ය භූත වූ චරිතයක්ද මෙතුල ඇත්තේ කියා වරක් ඇවිදගෙන යනකොට ක්ලාන්ත ගතියක් ආපු බුදුහාමුදුරුවෝ වාඩි වෙනවා ගහක් යට. වාඩි වෙලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද මට දැන් හරි අමාරුයි. ඉස්සර වාගේ ඇවිදින්න බෑ. දනිස්සරි දෙනවා. කකුල් කෙඩෙත්තුවයි. ඇවිදින්න බෑ. ඉස්සර වාගේ හුඟක් දුර ඇවිදින්න පුළුවන්කමක් නැත්තේ, මට හති වැටෙනවා. ඒක නිසා මන් දැන් හිමීට ඇවිදින්නේ. ඕන්න ඔය ගහමුල සිවුරක් එලන්ඩ කොමට වාඩි වෙන්න. මේ බුදුරජාණන් වහන්සේ අතිශයින්ම කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ නමක් හැටියට තමන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේගෙන් ඉල්ලනවා. මගේ කකුල ජර ගානවා. මට හරියට දැන් දාඩිය දානවා. මට හරි මහන්සිය දැනෙනවා. ඇවිදින්න බෑ. වැඩි වෙලා කතා කරන්න බෑ. සැරියුත් හාමුදුරුවන්ට කියන්ට මට දැන් කතා කරන්න බෑ කියලා මෙතන ඉඳලා කතා කරන්න ඕන ටික සැරියුත් හාමුදුරුවන්ට කියන්නේ මම පොඩ්ඩක් විවේක ගන්නම් කියලා. පින්වත්නි, මට දැනෙන්නෙම වෙලාවකට ඉතාමත් ලස්සන 100 කෙනෙකුගේ චරිතයක් බුදුහාමුදුරුවෝ. හරිම පිරිසිදු ඇඟක් තිබුණු, හරිම සුදු පාට, හුඟක් උස, හරිම වටකුරු නියපොතු තියෙන, දිග ඇඟිලි තියෙන, සුදු පාට, අඩි 6කට ආසන්න උස, අඩියකට අඟල් 7කට 8කට වැඩිය දිග 10ක් විතර ආසන්න වෙච්ච යටිපතුල, ඊටාම ඍජුව වාඩි වෙන්න පුළුවන් කෙලින් ශරීරය, ලොකු නාසය, පියකරු පිරිසිදු මුහුණ සහිත බුදුහාමුදුරුවෝ කරුණාවත් එක්ක එක්කහු කරපුවාම පින්වත්නි, මට නම් දැනෙන්නේ ආදරණීය 100 කෙනෙක් වගේ වෙලාවකට. හොඳයි. මේ බුදුහාමුදුරුවෝ ගැන උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ හැසිරීම රටා කෙටියෙන් බැලුවොත් ආපහු සැරයක් හිතලා බලන්න, තිස්ස හාමුදුරුවන්ට අසනීප වෙච්ච වෙලාවේ මුළු ශරීරයම කුණු ගඳ ගහන හින්දා, කුණු වලට කියන්නේ පූති, ඇඟට කියන්නේ ගත්ත, සංස්කෘතෙන් ගාත්‍ර, ඇඟ කුණු වෙච්ච තිස්ස හාමුදුරුවෝ, එහෙම නැත්තම් පූති ගත්ත තිස්ස හාමුදුරුවෝ අසනීප වෙච්ච වෙලාවේ එතෙන්ට ගිහිල්ලා උන්වහන්සේ ඇඳ පිටින්ම ඉස්සරහට එක්කගෙන ඇවිදිලා වතුර කල්දේරමක් ගෙන්නලා ඒකට දර දාලා ගින්දර දාලා ඒක රත් කළේ අපේ බුදුහාමුදුරුවන්ගේ දෝතින්. අර තිස්ස හාමුදුරුවන්ව නෑව්වේ අපේ බුදුහාමුදුරුවන්ගේ දෝතින්. සැරව ගෑවිච්ච, ලේ ගෑවිච්ච සිවුර අයින් කළේ, සුද්ධ කළේ, ඒ සිවුර හේදුවේ, ඒ සිවුර වැනුවේ, ඒ සිවුර වේලුවේ
බුදුහාමුදුරුවන්ගේ දෑතින් අර ඇඳට ඇඳ හොදලා ඇඳ පිහලා කටයුතු කළේ බුදුරජාණන් වහන්සේගේ දෑතින්. අලුත් සිවුරු අන්දලා අලුත් බෙඩ්ෂීට් එකක් එහෙමත් නැත්නම් ඇඳට පොරෝණයක් ඇතිරිල්ලක් එළුවේ බුදුහාමුදුරුවන්ගේ දෑතින්. කොච්චර ලොකු කරුණාවක් ඒ ශරීරය ඇතුළේ තිබුණද? ඒ නිසාම තථාගත පවේදිත ධර්මය විවටයි. තථාගතයන් වහන්සේගේ දේශනාවත් ඒ වගේමයි. අපි බොහෝ දෙනා එය වැරදි භාවිතයෙහි යොදන බව නම් පැහැදිලි. මෙතෙන් සිට මා ඔබට කියන්නේ සිටිය යුතු අනෙත් කරුණ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ ඉගෙන ගන්න, විභාග සමත් කරන්න, දැනගන්න පමණක් නොවේ. එය හැදෑරීමෙන්, එය මනවින් දැනගැනීමෙන්, එය මනවින් කියවීමෙන් පමණක් ඒ දේශනාවට අර්ථයක් වන්නේ නැහැ. අලුත් වචනයෙන් කියනවා නම් සාධාරණයක් වන්නේ නැහැ. උදාහරණයක් කියමුද? චතුරාර්ය සත්‍යයයි, කර්මයයි, පුනර්භවයයි, පටිච්ච සමුප්පාදයයි මනවින් ඉගෙනගෙන ඊටාම නිවැරදිව එය කීමට හැකි වූ තැනැත්තා හොරකම් කිරීමෙන් වළකිනවාය කියා සහතිකයක් දෙන්න පුළුවන්ද? සමස්ත ත්‍රිපිටකයෙන් අඩුම ගානේ සූත්‍ර 100ක් කටපාඩමින් කිය හැකි තැනැත්තා වැරදි වැඩක් නොකරන තැනැත්තෙකි කියා සහතිකයක් දෙන්න පුළුවන්ද? මුළු ත්‍රිපිටකයම අකුරක් නෑර කියවපු ලියපු තැනැත්තා නිවන් දුටු තැනැත්තෙකයි කියන්න පුළුවන්ද? බුද්ධ දේශනා කියවූ බුදු චරිතය, බුදු දේශනා, බුදු දෙසුම ඇතුළත් ත්‍රිපිටකය කියවූ තැනැත්තා අරහත් පදවියට පත්වන්නේ යැයි කියා කියන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම බෑ. එහෙනම් මොකටද බුදුදහම තියෙන්නේ? හදාරණ්ඩද? හදාරණ්ඩ පමණක්ද? ඔබ දන්නා විදිහටම බුදුරජාණන් වහන්සේ අසල හිටිය වැඩියෙන්ම බණ දත් බුදුහාමුදුරුව ළඟම ඉඳලා කියපු හැම බණක්ම ආපහු සැරයක් හරි අහලා දැනගෙන හිටපු හාමුදුරුව කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. පස්සේ ආනන්ද හාමුදුරුව. බුදුහාමුදුරුවන්ගේ බණ අහලා හොඳටම දැනගෙනද අංගුලිමාල සෝවාන් වෙන්නේ නෑ. සෝපාක, සුනීත, රජ්ජුමාලා, කුජ්ජුත්තරා, සුභා, රාධ, චුල්ලපන්තක යන අය නිවන් දකින්නේ බුදු බණ මැනවින් දැනගෙනද? බුදු බණ මැනවින් නොදත් 999ක් ඇඟිලි කපා 1000කට වඩා මිනී මැරූ අංගුලිමාල නිවන් දකිද්දී සියලුම බණ මැනවින් දැනගත් ආනන්ද හාමුදුරුවෝ නිවන් නොදකින්නේ මන්ද?
සියලුම විනය මනවින් දත් උපාලි හාමුදුරුවෝ උපාලි මහරහතන් වහන්සේ උපාලි හාමුදුරුවෝ වෙද්දි උපාලි ගිහි තැනැත්තා වෙද්දි වෘත්තියෙන් කරනවෑමියෙක් කෙස් කපනා මේ වෘත්තියෙන් කෙස් කපනා කරනවෑමිය නොහොත් බාබර් නිවන් දකිද්දී නිවන් දකින්නේ නෑ චන්න බුදුහාමුදුරුවන්ට බෝසත් අවදියේ සිටම රෑදුරා වූ චන්න මේ නිදර්ශනයෙන් ඔබට පැහැදිලි වෙන්නේ ඔබ පැහැදිලි කරගත යුතු වන්නේ බුදු දහම යනු කොහොම එකක්ද කාරුණික පින්වත්නි අපි සමහර දේවල් පාවිච්චි කරනවා ඇඳුම් හැටියට අපි සමහර දේවල් පාවිච්චි කරනවා බේත් හැටියට ඇඳුම් හැටියට පාවිච්චි කරපුවාම ගලවා ඉවත් කරන්න පුළුවන් බේත් හැටියට පාවිච්චි කරපුවාම ශරීරයට ජීර්ණ වෙන්න පුළුවන් එතකොට ශරීරයට ප්‍රයෝජනවත් දීර්ඝ කාලයක් පවතින්නේ බෙහෙතක් වශයෙන් ගත් දෙය මිස ඇඳුමක් වශයෙන් ගත් දෙය නොවේ. සමහර වෙලාවට අපි ජලය නාන්න පාවිච්චි කරනවා. සමහර වෙලාවට බොණ්ඩ පාවිච්චි කරනවා. ශරීරයට වඩාත් අර්ථ සම්පන්න වෙන්නේ නාන දියට වඩා බොන දියයි. ධර්මය තියෙන්නේ අඳින්න නොවේ. සහ ධර්මය තියෙන්නේ නාණ්ඩද නොවේ. ධර්මය තියෙන්නේ පානය කරන්න නම් ආන් ඒකයි වඩාත් අර්ථවත් භාවිතාව ධර්මයෙහි. බුද්ධ දර්ශනය බෞද්ධ දර්ශනය බුද්ධ ධර්මය ඉගෙනගත හැකි එය මනවින් ඉගෙනගත හැකි අර්ථ ව්‍යාඛ්‍යාන සහිතව ඉගෙනගත හැකි අටුවා ටීකා ටිප්පණි ගැටපද සන් සහිතව හැදෑරිය හැකි. ඒ අනුව ඉගෙනගත්තාට පසුව දෙන්නා වූ ප්‍රශ්න පත්‍රයට පිළිතුරුද සැපයිය හැකි. ඒ පිළිතුරු වලින් ඉහළ සාමාර්ථය ද ලබාගත හැකි. ඊට සහතිකද ලද හැකි. ඒ සහතිකයට රැකියාද ලද හැකි. ඒ රැකියාවට වැටුප්ද ලද හැකි. සෝවාන් විය නොහැකි. දැක්කද? අඳින එකයි නාන එකයි බොන එකයි අතර වෙනස. ධර්මය තියෙන්නේ කුමක් සඳහාද එහෙමනම්? කොහොමද පින්වත්නි මේ තථාගත පවේදිත ධර්මය හැබෑ භාවිතයෙහි යොදවන්නේ? චුල්ල පන්තක කියන්නේ අවුරුදු 7 පොඩි එක්කෙනෙක්. අවුරුදු 7 පොඩි එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම මත මේ වර්ග අඩියක පමණ සුදු පාට ලේන්සුවක් එක්ක නිවන් දකිනවා. කවදාක්වත් බුදු බණ නොඇසූ සුභා යෞවනිය පොල් තෙල් පානක දැල්ලක් දිහා බලාගෙන නිවන් දකිනවා. කිසිදා පන්සල් නොගිය රජ්ජුමාලා නම් වූ මෙහෙකාරිය බෙල්ලෙවැල දාගණ්ඩ ගෙනිච්ච ලණුවත් එක්ක නිවන් දකිනවා. දහම මැනවින් හදාරා සියල්ල ධර්මය භාණ්ඩාගාරයක් සේ දරාගත් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් නොවී බණ දැනගෙන ඉන්නවා. පින්වත්නි, නිවන් දකින්න බොහෝම ටිකයි දැනගන්න ඕනි.
නිවන් දකිනා බොහෝ දෙනාට දැක්ක නිවන ගැනවත් සමහර විට කියන්න බැරි වෙන්න පුළුවන්. ඊටාම පැහැදිලිව ඔබ අප හැමතෙම මේ දහමෙහි කොටස්කරුවන් වෙන්න බුදුරජාණන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වෙන්නට හැකියාව තියෙනවා. ඒ තථාගත පවේදිත ධර්මය මනවින් හැදෑරීමෙන් පමණක් නොවේ. අපාතර පාලි භාෂාව මනවින් හැදෑරුවා වූද අපේ ධර්ම පරීක්ෂණයන්ගෙන් ඉතා ඉහළ දැනුමක් තියෙනා වූද අය ඉන්නවා විතරක් නොවේයි. මා ඉතාමත් හොඳින් දන්නවා ධර්මය පිළිබඳ බොහෝ දැන උගත්කම් ඇති ඇතැමෙක් පස්පවුද කරනා. මක් නිසාදයත් දැනගැනීමෙන් ශික්ෂණය ලැබෙන්නේ නෑ. යමක් දැනගත්තහම ඒ දැනගත්ත තැනැත්තාට ලැබෙන්නේ උගත්කම මිසක් වෙන දෙයක් නෙවෙයි. චුල්ලපන්තක උගතෙක් නොවේ. සුනීත සෝපාක රජ්ජුමාලා උගතුන් නොවේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම ඇඟලුම් සේවිකාවක්ව දිවි ගෙවූ පේශකාර දුහිතෘව උගත් නොවේ. ඉසිඹුලන ඕනෑම වෙලාවක විවේකයක් ඇති ඕනෑම වෙලාවක කියවා බලනවා හොඳයි. තේරගාථා සහ තේරී ගාථා උගතුන් බොහොම අඩුයි. ධඤ්ඤමිදං කුසලේන පබින්නං. තේරී ගාථාවල කියනවා අම්මලා නිවන් දැකලා ඉවර වෙලා බුදුහාමුදුරුවෝ දිහාට වැඳගෙන කියනවා බුදුහාමුදුරුවනේ ජීවිතේ මෙච්චර කාලයක් මන් දැනගෙන හිටියේ බුදුහාමුදුරුවනේ පිටිකොටන්ඩ විතරයි. මංගාව තිබුණේ වංගෙඩියයි මෝල් ගහයි විතරයි. ගෙවල් වල පිටි කොටලා හාල් පිටි වෙනකන් කොටලා මං ජීවත් වුණේ මං වෙන දන්න දෙයක් නෑ බුදුහාමුදුරුවනේ. ඒත් ඔබ වහන්සේ දුටු එක දවසෙන් මට අවබෝධ වුණා අමා මහ නිවන මගේ බුදුහාමුදුරුවනේ කියලා. උදන් ඇනෝ යතිවරයන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලාගේ පුවත්. එය එසේ වී නම් ඔබටද මටද නිවන පමා ඇයි? තවමත් අපි බුදු දහම භාවිත කරන්නේ ඇඳුමක් ලෙස මිස බෙහෙතක් ලෙස නොවන නිසායි. එකම එක නිදසුනක් පමණක් සඳහා කාලයේ ඉඩ ලැබී තිබෙනවා කියන්ට. මා අත තිබෙන්නේ කුමක්ද? මා අත තිබෙන්නේ බුලත් කොළයක්. මේ බුලත් කොළය ඔබට පාරිභාෂික වචන නැතුව කියනවා නම් මේ බුලත් කොළය නිවන් දකින්න ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේ අභියස තියෙන මල්ලාසනය උඩ මලක් තියලා ඒ මල ගැන කල්පනා කරන්න අවසරලත් අපි ඒ මල තියලා ඉවර වෙලා කායෝ තථායාති විනාශ භාවං පුප්පං මිලායාති යතා කියලා කල්පනා කරන්න පුළුවන් නම් මල තියලා මේ මල මැලවී යන්නාසේ මා කයද මැලවී විනාශ වී යන්නේ ය කියා සිතන සිතිවිල්ල පමණක් වත් වර්ධනය කරගන්න පුළුවන් ඌදාට සෝවහන් අපට අත්දකින්න හැකි වේවි. මේ බුලත් කොළේ හෙට දවසේ කුමක් වෙයිද? මැලවේවි. මේ බුලත් කොළේ ඊට පස්සේ කුමක් වේවිද? ව්‍යලේවි.
මේ බුලත් කොලේ ඊටත් පස්සේ කුමක් වේවිද? ඉරිතලාවි පුපුරාවි. මේ බුලත් කොලය ඊටත් පසු කුමක් වේද? විසිකරාවි. මේ බුලත් කොලය අවසානයේදී කුමක් වේද? නැත්තටම නැති වේවි. මේක තේරුම් ගන්න අටුවාවක් ඕනෑමද? ඉංග්‍රීසියෙන් කියන්න ඕනෑමද? මේක විභාගෙට එනවද? මෙය මහා දැවැන්ත පර්යේෂණයක්ද? පුප්පං මිලායාති යතා මල මැලවී යන්නාසේ මේ කායෝ මගේ ශරීරය තථායාති විනාශ භාවං යනවා විනාශ වෙලා. මතකයිද? නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා. ඊළඟට කොමක්ද තියෙන්නේ? කායෝ jiguccho සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච. කල්පනා කරන්නේ නැතුවා මිසක් ඕනෑම නම් පුප්පං මිලායාති යතා ඉදං මේ කියන ගාථාවත් සෝවාන් වෙන්න ප්‍රමාණවත් බව ඔබට වැටහෙවි. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා. අපි ඒ ටික පැත්තකින් තියමු. ඉතුරු පේලි දෙක විතරක්. ඉතුරු පේලි දෙක විතරක්. කායෝ කය jiguccho ජුගුප්සා ජනකයි ගඳයි කැතයි අප්‍රසන්නයි. මං අහන්නේ ඒක බොරුද? එන්න එන්න ලස්සන කරනවා හෝ සුවඳ කරනවා මිසක් වෙනවනම් ස්වාභාවිකව වෙන්නේ ගඳයි කැතයි වෙන එක විතරයිනේ. අරත් පේන්න තියෙන හැමෙන් උඩ ඇති ලස්සන මිස ඒක ඇතුලේ තියෙන කිසිවක් තියනවද? එළියට දාපු කිසිවක් තියනවද නැවතත් ඇතුලට දාගත හැකි තරම් ප්‍රසන්න? ඇඟෙන් එළියට දාන කිසිවක් තියනවද නැවත ඇතුළට දාගන්න තරම් ප්‍රසන්න? කියන්නේ මහා ජරාව පුරෝපු කලයක් වගේ ලස්සන කරපු සුවඳ තවරපු. ඒක නිසා කායෝ jiguccho jugupsa ජනකයි සකලෝ දුගන්ධු සර්ව ප්‍රකාරයෙන්ම දුගඳයි. කායෝ jiguccho සකලෝ දුගන්ධු. එක පේලියක බර බලන්න. ගච්ඡanti සබ්බේ මරණං හැම දෙනෙක්ම මරණයට යනවා. අහංච මමත් එහෙමමයි. මේ ටික විතරක් මදිද? කල්පනා කරනවා නම් සෝවාන් වෙන්න. උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකයා මේ දෙන්නටම ඇත්ත තේරුම් ගන්න වාක්‍ය ඛණ්ඩයයි ඕනේ උනේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ. ලෝකේ යමක් තියෙනවා නම් එය නැති වෙනවා. ඒකට යමක් තියෙනවා නම් එය හටගන්නේ හේතුවක් ඇතුවමයි කියපු තනි වාක්‍යයෙන් නිවන් දුටුවා. ඒක තමයි මේ කියන්නට උත්සාහ කරන්නේ. මේ සාවිශාල වෑයමක් දරන්නේ කාරුණික පින්වත්නි. තථාගත පවේදිත ධර්මය විවෘත වුණාමයි බබලන්නේ වහපුවාම නොවේයි. පුද පූජා වත පිළිවෙත නරකයි කියා කියනවා නොවේ. එය අනවශ්‍යයි කියා කියනවාද නොවේ. ඒ සියල්ලෙන් අපට නිර්මාණය කරන්න වෙන්නේ මේ රටේ ඓතිහාසික දැවැන්ත සංස්කෘතියක්. ඒ ඓතිහාසික දැවැන්ත සංස්කෘතියත් එක්කම
අර්ථ සම්පන්නව ග්‍රහණය කරගන්නට නම් ලස්සනට ඇඳ මනවින් බෙහෙත් බොනවා මෙනි. අඳින එකයි බේත් බොන එකයි අතර වටින්නේ බේත් බොන එකයි වඩා වටින්නේ ලස්සනට ඇඳ බේත් බොන එකයි. ඒක නිසා වතපිළිවෙත ආදියෙන් සංස්කෘතිය ද සුරකිමින් අධ්‍යයනය ඉගෙනීම කරන්නට උවමනාම නම් එයද උගනිමින් මේ පුංචි සරල නිදර්ශනයකුත් අරගෙන නිවනට යන්න පුළුවන්. පාරිභාෂික වචන වලින්ම කියනවා නම් මං කැමති නෑ වැඩිය පාරිභාෂික වචන සහ උද්දෘත පාඨ කියන්නේ. ඇයි? ඒකෙනුත් එන්නේ දැනුමක් විතරක් හින්දා. මේක කමඨහනක් ලෙස ඕනේ නම් පාරිභාෂිකයෙන් කියන්න. කර්මස්ථානයක් ලෙසගෙන බවුන් වඩනවා නම් ඒ පාරිභාෂිකය හැර නිකන් කියනවන බුලත් කොලයක් හරි අතට අරගෙන ඒක ගැන කල්පනා කරනවා නම් හෙට වන්නේ කුමක්ද කියා ඔබට ග්‍රහණය කරගන්නට බැරි වෙන්නේ නෑ නිවන. අප ඉදිරිපස තියෙනා ඕනෑම දෙයක් ඒ සඳහා ප්‍රමාණවත්. ඔබේ ගෙදර, ඔබේ නිවසේ, ඔබ ආසල තියෙනා වූ පුටුවක් ගැන කල්පනා කරා. පුටුවට කුමක් වෙයිද පස්සේ? හෙට අනිද්දා තවත් අවුරුදු 20කින් 30කින් කුමක් වෙයිද පුටුවට? දි รา පත් වේවි. ඉන් අනතුරුව එය කැඩේවි, බිඳේවි. ඉන් අනතුරුව විසිකරාවි. ඉන් අනතුරුව පුටුව කෝ? පුටුව නෑ. අන්තිමේටම පුටුවට මොකද්ද වෙන්නේ? නෑ. මේ බුලත් කොලේට අන්තිමේට මොකද්ද වෙන්නේ? ඒක නෑ. මේ අපි ඉස්සරහා තියෙන ලස්සන මල් පොකුරට මොකද්ද වෙන්නේ? දි รา වි, විසිකරාවි, නැත්තටම නැති වේවි. කෝ මල්? නෑ මල්. මේ අපි ඉදිරිපස සිටි වෙන්නා වූ මනස්කාන්ත රන්වන් ආසනය, මේ වාඩි වී සිටින්නා වූ ඊතා දැවැන්ත සවිමත් ධර්මාසනය තියේවිද අවුරුදු 65000ක් විතර? නෑ. සිදු විය හැකි එකම දේ අන්තිමේටම කුමක්ද? නැත්තටම නැති වී යාම පමණයි. මීට වසර 100කට පෙර 1913 දී ජීවතුන් අතර සිටි අය කෝ? එයාට මොකද වුනේ? උනේ එකම දෙයයි. ඒ නෑ උනා, නැති බවට පත් වුණා. මේ 2113 දී ඔබ හා මා කෝ වෙන්න නියමිත එකම එක දෙයයි. ඒ තමයි නෑ වීම. ඒක තේරුම් ගන්න ත්‍රිපිටකයේ කොච්චර කියවන්න ඕනද? ඒක තේරුම් ගන්න පිරිත් කොච්චර කටපාඩමින් තියෙන්න ඕනද? ඒක තේරුම් ගන්න අවම වශයෙන් කටපාඩමින් කියන්න පුළුවන් වීම හෝ පොතක් කියවන්න සාක්ෂරතාව තිබීම හෝ වත් අවශ්‍ය නැහැ. අකුරු බැරි සෝපාකට, අකුරු බැරි සුනීතට, අකුරු බැරි රජ්ජුමාලාට, අකුරු බැරි චුල්ලපන්තකට, අකුරු බැරි රාධනම් යාචකයාට එය තේරුම් ගත හැකි වී නම් ඔබටත් මටත් එය තේරුම් ගත නොහැකි වන්නට කිසිදු හේතුවක් නැහැ කාරුණික පින්වත්. ආන්න ඒක නිසා තථාගත පවේදිත ධර්මය විවෘත වුණහම බබලනවා, වැහුණහම බබලන්නේ නැහැ. ඒක නිසා දහම් පොත්
වන්දනා කිරීමත් එය පෙරලා බැලීමත් අවැසි වන්නාසේ අවබෝධ කර ගැනීමද වැදගත්. අවම වශයෙන් නිවන් දකින්නට බෞද්ධ වීමවත් අනිවාර්ය වන්නේ නැහැ. සැරියුත් මුගලන් දෙනම බෞද්ධ වුණේ නිවන් දැක මිස බෞද්ධ වී නිවන් දුටුවා නොවේ. එසේ වී නම් මේසා විශාල වාසනාවක් ගෙන බෞද්ධ වූ අපට ඒ හැකියාව නැතැයි කියන්න හැකියාවක් අපට ඇත්තේ නැහැ කාරුණික පින්වත්. ඒ උත්තරීතර දහම අවබෝධ කර ගැනීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. කාරුණික පින්වත්නි, අද දවසේ ධර්මදේශනාවෙහි දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ ගාල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද පුරාණ විහාරස්ථානයේ දාන සීල භාවනා සමිතියයි. විශේෂයෙන්ම මීට වසර 18කට පෙර අපවත් වී වදාළ ගාල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද විහාරාධිපතිව වැඩවාසය කළා වූ පරම පූජනීය රාජකීය පණ්ඩිත තිහගොඩ පියතිස්සාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ අවස්ථාවේදී සමරමු. උන්වහන්සේට අමා මහ නිවන් සුව වේවායි සාදු කියමු. ඒ වගේම ගාල්ල ගල්වඩුගොඩ පරම විචිත්‍රානන්ද මහා විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නය සියලුම ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කොට අභාවයටපත් වුණ සියලුම දායක දායිකාවන් සෑම දෙනාම ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා අද දවසේ බෞද්ධයා නාලිකාවට පැමිණි සියලුම දෙනා වැඩමවා වදාළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ විද්‍යුත් මාධ්‍යයෙන් ධර්ම ශ්‍රවණය කළා වූ ලෝකවාසී රටවාසී සියලු දෙනා නමින් පරලව ගිය සෑම දෙනාටමත් රට වෙනුවෙන් දිවිදුන් සෑම දෙනාටත් මෙපින් වේවා අමා මහ නිවනින් සැනසීම වේවායි සාදු කියන්ට. ඒ වගේම වර්තමාන විහාරාධිපති ශාන්ත එලවීසියස් විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති වලතර සෝබිතාභිධාන නායක මාහිමිපාණන් වහන්සේට ශ්‍රී විද්‍යාරාජ මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී තලංගල්ලේ විජිත නායක ස්වාමීන් වහන්සේට සහ තත් පරිවේනාධිපති තලංගල්ලේ සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට ධර්ම ශ්‍රවණය සඳහා ගාල්ලේ සිට පැමිණි පන්සලේ සියලුම දායක දායිකා පින්නතුන්ට ඔවුන්ගේ ඥාතීන්ට කුඩා ලොකු සැමට මේ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවර පූජනීය දරණාගම කුසල ධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සත්පුරුෂ ගුණ සම්පන්න බෞද්ධයා නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී චිරජීවනය ශාන්තිය සෞභාග්‍යය වාසනාව උදා වේවා කරන කියන කටයුතු සියල්ලක් දියුණු පවුණු භාවයට පත් වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා තුනුරුවන් සරණ දෙවි රැකවරණ වේවා අවසන අමා මහ නිවන වේවායි සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අද දවසේදී සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් ධර්මානුශාසනාව පවත්වා වදාළ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කළ කුසල සම්පත්තිය හේතු කරගනිමින් ගරු කටයුතු දේශකයන්න් වහන්සේගේ භව ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. සුපින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.